समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, මේ ජීවිතයේ තුලදීම අවබෝධය කරා යන්න කැමති පුද්ගලයෙකුට බුදුදහම යෝජනා කරන යෝජනාවලියක් තියෙනවා. ඒ යෝජනාවලිය තුල යම් ශ්‍රාවකයෙක් ශක්තිමත් වුණොත් ඒ ශක්තිමත් වුණු ශ්‍රාවකයාට ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස ඒ ශක්තිමත් වීම උදව් වෙනවා. ඒ උදව්ව මේ ජීවිතයේ තුලදී මුණ ගැහෙන එකක්. එකයි බුදුදහමේ සුවිශේෂත්වය. එක මේ ජීවිතයේ තුලදී හම්බ වෙන ප්‍රතිලාභයක්. එක මේ ජීවිතයේ තුලදී ගොඩනගා ගන්න පුළුවන්. ඒකට අදාළ මූලික ගුණධර්ම වල ශක්තිමත් භාවය අපට අවශ්‍යයි. ඒ ශක්තිමත් භාවයේ පිණිස අපි ක්‍රමානුකූලව හිත පුහුණු කරන්න ඕන. ඒ පුහුණු කිරීම තුළ අපට පුළුවන් භාග්‍යවතුන් වහන්සේ වදාළ කර්මයේ සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරලා දුක නිමා කරලා දුකෙන් නිදහස් වුණු සැබෑ ශ්‍රාවකයෙක් විදියට අභිමානවත් ශ්‍රාවකයෙක් විදියට අපට නැගී සිටින්න පුළුවන්. ඒ බඳු නැගී සිටීමක් අපට අවශ්‍යයි. එබඳු නැගී සිටීමකට උපකාරයක් අවශ්‍යයි. උපකාරාර්ථයෙන් වැදගත් වන එබඳු නැගී සිටීමක් පිණිස මේ උතුම් බුද්ධ දේශනාව උපකාර වේවා කියලයි අපි අදිෂ්ඨාන කරන්නේ. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ වදාළ මූලික බුද්ධ දේශනාවක් ඇසුරෙන් අපි දැන් දේශනා කීපයක් කළා. ඒ තමයි මේ දිනවල එක දිගට අපි මේ දේශනාව කරගෙන ඉනකොට කරපු ඊටාම හරයාත්මක ඔබට වැදගත් වේවි කියලා හිතන ධර්මකාරණා ඉස්මතු කරලා අපි මතු කරනවා. දැන් මෑත කාලේ අපි මතු කරපු මේ දේශනාව තමයි නිබ්බේධික පරියාය සූත්‍රය. ඒකේ ඔබට මතක ඇති මීට පෙර දේශනාවේදී අපි මතු කළා පෙරදී මේ ආසවා කියන ස්වභාවය පිළිබඳව. ආශ්‍රව පිළිබඳ වේමත්තතාවය, ආශ්‍රව යනු මොකක්ද? මෙන්න මේ විදිහට නිබ්බේධික පරියාය සූත්‍රයේ තියෙන ඊටාම වටිනා දහම් කාරණා කීපයක් මතක් කළා. ඊට පෙර දේශනාවේදී කර්මයේ සම්බන්ධ පැහැදිලි කිරීමක් සිද්ධ කළා. ඒ කියන්නේ ඊට පෙර දේශනාවේදී කාමයේ සම්බන්ධ දේශනාවක් කළා. කාමානං වේදිතබ්බෝ කියන පරියායයි. එතනදීම අපි වේදනාව පිළිබඳ වේදනා වේදිතබ්බං කියන කාරණේ පිළිබඳ මතක් කළා. දැන් අද ඒකෙම දිගුවක් හැටියට අද මේ දේශනාව තුලින් ඔබට අපි දේශනා කරන්නේ ඒ සූත්‍රයේ තියෙන ඊළඟ කොටස. මොකද්ද? කම්මං භික්ඛවේ වේදිතබ්බං කියන පරියාය. කොහොමද මේක නිවන කරා උදව් කරගන්නේ කියලා. හැබැයි මේ පින්නතුන් මේ සතර සතිපට්ඨානයේ සම්බන්ධ මාතෘකාවකුත් මතු කරලා තියෙන නිසා අපි ඒකත් ඉස්සරහට මේ ඇසුරෙන්ම යම් තාක් දුරට පැහැදිලි කරගන්න උත්සාහ කරමු මේ දේශනාවේ දිගුවක් හැටියට. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි, මිනිබ්බේධික සූත්‍රයේ මතක් කරනවා මහණෙනි, කර්මයේ පිළිබඳව ශ්‍රාවකයා තුළ ස්ථාන කීපයකදී Tamanගේ අවබෝධය හදා ගන්න ඕන. ඒ ස්ථාන කීපයකදී හදා ගන්න අවබෝධය පුද්ගලයාගේ මේ බඹසර ජීවිතේ සම්පූර්ණ වෙන්න උදව් වෙනවා කියලා. දැන් අපි දන්නවා බඹසර ජීවිතේ සම්පූර්ණ වෙනවා කියලා කියන්නේ නිවන පිණිස උපකාර වෙනවා කියන කාරණයයි. ඒතකොට බඹසර ජීවිතයට සම්පූර්ණ වෙන විදියට මේ කර්මයේ කියන පර්යාය කොහොමද අපි අත්දකින්නේ? මොන තැන්වලදීද අපේ නුවණ පවත්වන්නේ? අපේ නුවණ හදාගන්නේ කියන කාරණා පිළිබඳ වඩාත් සංවේදී භාවයක් අපි මේ මොහොත තුල ඇති කරගත යුතුයි. ඒ පිළිබඳ මනා සංවේදීකමක් අපි හදාගන්න අවශ්‍යයි.
කම්මම් භික්ඛවේ වේදි තබ්බං කියන පරයය තුල අපි භාග්‍යතුන් වහන්සේ කර්මී පිළිබඳ ඉතා හකුලලා අවබෝධයට කර්මය කියන පරයය උදව් වෙන්නේ කොහොමද? කර්මයේ පිළිබඳව පුද්ගලයා දරන්න ඕන අදහස මොන වගේද? කර්මයේ කොතනින්ද අතහරින්න ඕනේ? ඇයි කර්මයේ හැදෙන්නේ? කර්මයේ කොහොමද ගොඩ නැගෙන්නේ? කර්මයේ නිරෝධය කොහොමද? මේ ඔක්කොම පැහැදිලි කරලා ඉතාම වැදගත් විදියට වැදගත් දේශනාවක් මෙතනදී මතු කරනවා. ඇත්තටම මේ එකම පරයයක් විමුක්තිගාමි ශ්‍රාවකයෙකුට සෑහෙනවා. එකම පරයයක් සෑහෙනවා. මේ මහා විශාල දහම් භාණ්ඩාගාරයක් බඳු අර මේ විශාල ධර්ම පරයයම ඔක්කොම මතක තියාගෙන ඒවා ඔළුවේ පුරවගෙන ඉන්නවට වඩා මේ එකම ධර්ම පරයයක් ඊටාම සිහිනුවණින් විමර්ශනය කිරීම මත ඒක තමන්ගේ ජීවිතය තුලින් අත්දැකීම මත තමන්ගේ ජීවිතය තුලින් දැක්ම සකස් කර ගැනීම මත පුද්ගලයාට පුළුවන් තමන්ගේ හද මණ්ඩල තුලින් මේ යථාර්ථවාදී ස්වභාවයේ තේරුම් අරගෙන නිවෙන්න පුළුවන්. ඒ බඳු නිවීමක් පිණිස නිබ්බේධික සූත්‍රයේ මේ පරයය උදව් වෙන්න කියලායි අපි ඔබට ප්‍රාර්ථනා ආශිර්වාද එකතු කරන්නේ. කර්මයේ සම්බන්ධ. කර්මය ගැන මෙන්න මේ විදියටයි පුද්ගලයා නුවණ හදාගත යුතු වන්නේ. කොහොමද? කම්මං භික්කවේ වේදි තබ්බං. ආර්ය ශ්‍රාවකයා විසින් කර්මය කියන්නේ කුමක්ද කියලා දැනගන්න ඕන. මොකක්ද කර්මය කියලා කියන්නේ? වෙන පළවෙනි එක දැනගන්න ඕන. ඊළඟට කර්මයේ පසුබිම මොකද්ද කියලා දැනගන්න ඕන. කර්මයේ හැදෙන පසුබිම දැනගන්න ඕන. ඊළඟට කර්මයේ විවිධත්වය දැනගන්න ඕන. කම්මානං වේමත්තතාවය දැනගන්න ඕන. ඕන කාරණා තුනයි. ඊළඟට කම්මානං විපාකෝ වේදිතබ්බු. කර්මයේ විපාකයත් එයා දැනගන්න ඕන. ඊළඟට කම්මං නිරෝධං වේදිතබ්බා. කර්මයේ නිරෝධයත් එයා දැනගන්න ඕන. කම්ම නිරෝධ ගාමිනී පටිපදා වේදිතබ්බා. කර්මයේ නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාවත් දැනගන්න ඕන කියලා නිබ්බේධික පරයය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේක ඊටාම පැහැදිලිව අපට දේශනා කරනවා. දැන් මේක හරිම වැදගත්. හේතුව වැදගත් වෙන්නේ මේ උපන් සත්‍යයේ දායාදේ කර්මයේනේ. ඒ නිසා පුද්ගලයාට මේ කර්මයේ පිළිබඳ මේ තැන් කීපේ නුවණ හදාගන්න කිව්වද? ඉතින් ඒ නුවණ හදාගැනීමේ වැදගත්කමේ උච්චතම අවස්ථාව තමයි මේ පිළිබඳ ඊටා පළල් නුවණක් තමා තුළ විමසීමක්, බාහිර ලෝකයේ පිළිබඳ විමසීමක්, මේ න්‍යාය ඔස්සේ මේ ලෝකේ රිද්මයට අහුම්කන් දීමක් තියෙන ශ්‍රාවකයා නිවන කරා පැමිණෙනවා. අන්න ඒකයි වාසිය. ඒ වාසිය අත්දකින්න පුළුවන් මට්ටමට අපි හිත හදාගන්න ලෑස්ති නම් බුද්ධ දේශනාව සූදානම් ඔබට මේ නිවීම පිණිස අදාළ උපකාරය කරන්න. අද තියෙන ගැටලුව තමයි මිනිස්සු නිවෙන්න ලෑස්ති නැති ප්‍රශ්නය. නිවීම සම්බන්ධ පණිවිඩයට මිනිස්සුන් තුළ පවතින මේ උනන්දුවේ අර්බුදයයි අද තියෙන්නේ. ඒ උනන්දුවේ බරපතල අර්බුදයක් තියෙනවා. ඒ බරපතල අර්බුදයක් තියෙන නිසා බොහෝ දෙනෙකුට නිවීම සම්බන්ධ පණිවිඩය තුළ ශක්තිමත් වීමට අවකාශය ලැබෙන්නේ හරිම අඩුවෙන්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන කාරණේ තාම වැදගත් කාරණයක්. කම්මං භික්කවේ වේදි තබ්බං. මහණෙනි, කර්මයේ දැනගන්න. කොහොමද? බුදුරජාණන් වහන්සේ මතක් කරනවා චේතනාහම් භික්කවේ කම්මං වදාමි. ඔන්න කර්මය ගැන බුදුදහමේ කේන්ද්‍රගත පණිවිඩය මොකද්ද? චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. පින්වත් මහණෙනි, මම චේතනාවටමයි කර්මය කියලා කියන්නේ. චේතයිත්වා චේතනා පහල කරලා කම්මං කරෝති කායේන වාචාය මනසා. යම් කෙනෙක් චේතනාව පහල කරගෙන කයෙන් වචනයෙන් මනසින් කර්ම කරයිද, ඒක තමයි මහණෙනි කම්මං භික්කවේ වේදිතබ්බං. ඒකයි මහණෙනි කර්මයේ දැනගන්නවා කියලා කියන්නේ. ඔන්න ඔකයි කර්මයේ දැනගන්නවා කියලා කියන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. කර්මයේ දැනගන්නවා කියන්නේ ඔන්න ඕකටයි. මොකද්ද කර්මය කියන්නේ? බුදුදහම
කර්මී පිළිබඳ පැහැදිලි කරන්නේ චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායන වාචාය මනසා. චේතනාවමයි කර්මය. ඒකට අනුව සිතින් කයෙන් වචනින් එයා ක්‍රියාත්මක වෙනවද? අන්න ඒකට තමයි මහණෙනි මම කර්මය කියලා කියන්නේ. ඔන්න ඕක ගැන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා දැනගන්න ඕනේ. දැන් රහතන් වහන්සේගේ චින්තනය තුළ කර්මය නිරුද්ධ වෙලා තියෙන නිසා උන්වහන්සේ තුළ මිබඳු ආකාරයකට ක්‍රියාත්මක වීමක් නැහැ. මේ කියන විදියට කර්ම රැස් වෙන ස්වභාවයට උන්වහන්සේ තුළ ක්‍රියාත්මක වීමක් නැහැ. හේතුව තමයි උන්වහන්සේගේ චේතනාව තුළම මේ සම්පූර්ණයෙන්ම මේ යථාර්ථවාදී ස්වභාවයේ තේරුම් ගැනීම මත අතහැරිලායි තියෙන්නේ. ඒ දැකීම මාත්‍රය තුළ අතහැරෙනවා. ඒක නැවත කර්මයක් බවට සකස් වෙන්නේ නැහැ, පත් වෙන්නේ නැහැ. ඇසීම මාත්‍රය තුළ අතහැරිලා යනවා. ඒක කර්මයක් බවට සකස් වෙන්නේ නැහැ. දැනීම මාත්‍රය තුළ අතහැරිලා යනවා. ඒක කර්මයක් බවට සකස් වෙන්නේ නැහැ. සිතුවිලි මාත්‍රය තුළ අතහැරිලා යනවා. ඒ අතහැරිච්ච තැනක කර්මයක් සකස් වෙන්නේ නැහැ. එතකොට චේතනා පහළ කරගෙන යාගේ ක්‍රියාත්මක වීමම තමයි කර්මය කියලා කියන්නේ. එතකොට මේ චේතනා පහළ වෙන මට්ටම ඇති වෙන්නේ ඇස කන නාසය දිව කය මනස තුලින් අත්දකින ලෝකයේ තුල. මේ නාම රූප ධර්මයන් නිරුද්ධ වෙච්ච තැනක කර්ම සකස් වෙන්නේ නැහැ. නාම රූප ධර්මයන්ගේ සුසංයෝගයේ මත නාම රූප ධර්මයන්ගේ සමුදය මත කර්ම සකස් වෙනවා. නාම රූපයන්ගේ අවක්ඛන්තිය පදනම් කරගෙන පින්වත්නි නැවත කර්ම හැදෙන්නේ නැහැ. මොකද නාම රූප ධර්මයන් එකතු වෙච්ච තැනක තමයි පින්වත්නි එතන කර්ම සකස් වෙන්නේ. නාම රූප ධර්මයන් ඉතිරි නැතුව නිරුද්ධ වෙච්ච තැනක කර්ම සකස් වෙන්නේ නැහැ. මොකද එහෙමනම් නාම රූප ධර්මයන් මත පදනම් වෙලා ඇස කන නාසය දිවකය මනස තුලින් ආලෝකයේ අත්දකින්නකොට අන්නේ අත්දැකීම පදනම් කරගෙන තමයි පින්වත්නි පුද්ගලයා තුල නැවත නැවත කර්ම සකස් වෙන්නේ. ඔන්න කම්මානං වේදිතබ්බං කියන පරයය දැන් ඔබට පැහැදිලි. කර්මය ගැන දැන් පැහැදිලි. ඒ පැහැදිලි වීමත් එක්කම පින්වත්නි අපි දෙයක් තේරුම් ගන්න ඕන. තේරුම් ගන්න ඕන දේ තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ කර්මී නිදාන සම්භවයත් ශ්‍රාවකයා දැනගන්න ඕනේ. එහෙම නැත්තම් කර්මයටම අහුවෙලා යන්න පුළුවන්. ඔක්කොම කර්මී කියලා අහුවෙලා යන්න පුළුවන්. මේ එහෙම අහුවෙලා යන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. කර්මී නිදාන සම්භවයේ දන්නේ නැතිකම නිසායි පින්වත්නි. කර්මී පසුබිම දන්නේ නැතිකම නිසායි. පසුබිම. කොහොමද කර්මී පසුබිම? මොකද්ද පසුබිම? මේ කර්ම මේ ක්‍රියාත්මක වීම කවුරු හරි කාගේ හරි අදෘශ්‍යමාන බලපෑමකින් වෙනවද? නෑ. එහෙම නැත්තම් මෙහි ඉන්න කෙනෙක්ගේ බලපෑමක් අපිට තියනවද? නෑ. එහෙමත් නැත්තම් පින්වත්නි මේ කර්මේ ක්‍රියාත්මක වීම ඉබේම සිද්ධ වෙන දෙයක්ද? ඒත් නෑ. එහෙමත් නැත්තම් කවුරු හරි පිරිසක් අපිව පාලනය කරනවද? දැන් ලෝකෙ උමනාවක් තියෙනවනේ ගැන. ඒ කියන්නේ මේ පෘථුවිය මේ සියලුම සිද්ධාන්තයන්ගේ ක්‍රියාත්මක වීම වෙනත් කෙනෙක් පාලනය කරනවා වද්දෝ කියලා උපකල්පනය කරගෙන මිනිස්සු එක මේ ඒවා පුරාවෘත්ත ගොඩ නගන්න හදනවනේ. ඒ වගේ නිකන් මේ කවුරු හරි මේක මේ ක්‍රියාත්මක මේ අපේ සිද්ධ වෙන සිද්ධාන්තය කවුරු හරි නිකන් ප්‍රෝග්‍රෑම් කරපු එකක්වත්ද? නෑ. එහෙනම් මොකද්ද මේ ක්‍රියාත්මක වීම? භාගතුන් වහන්සේ වදාරනවා. මොකද්ද මේ ක්‍රියාත්මක වීම? කතමෝච භික්කවේ කම්මානං නිදාන සම්භවෝ. මොකක්ද නිදාන සම්භවය? පස්සෝ භික්කවේ කම්මානං නිදාන සම්භවෝ. කර්මී නිදානේ මොකද්ද? ස්පර්ශයයි. ස්පර්ශයයි. සම්පස්සේ නිසාමයි පින්වත්නි කර්මී නිදානේ වෙන්නේ, සම්භවය වෙන්නේ. එහෙනම් පසුබිම මොකද්ද? ස්පර්ශය. කොහොමද ස්පර්ශය නිසා ඇති වෙන්නේ? ස්පර්ශයේ උන තැනක පින්වත්නි යාට රූප පේන අවස්ථාව, ශබ්ද ඇහෙන අවස්ථාව, ගන්ධ සුවඳ දැනෙන අවස්ථාව, රස දැනෙන අවස්ථාව, පහස දැනෙන අවස්ථාව ඇති වෙනවා. ඒ ඇතිවීම තුල පින්වත්නි එයා තුල ඊට පස්සේ අත්දකින්න අත්දැකීම මත පිහිටා එයා තුල නොයෙක් චේතනාවන් පහළ වෙනවා.
නොයෙක් චේතනා පහළ වෙනවා. කනින් ශබ්දය අහනකොට ඒ අහපු ශබ්දයේ පදනම් කරගෙන ඒ ශබ්දයම නිසා පින්වත්නි නොයෙක් ආකාරي චේතනාවන් හිතට එනවා. ඒ අහපු ශබ්දේ නිසා ලස්සනයි, හොඳයි, සැපයි, ලස්සන නෑ, කැතයි, ඔయిత වඩා දෙයක් කරන්න තිබුණා. එහෙම කරනවා නම් මෙන්න මෙහෙමයි කරන්න ඕන කී නොයෙක් චේතනාවන් හිතට ගලාගෙන ඉන්නේ නැද්ද? එතකොට අහන, දකින, දැනෙන, හිතෙන ලෝකේ පදනම් කරගෙන හිත තුල නොයෙක් ආකාරයේ චේතනාවන් පහළ වෙනවා. අන්න ඒ චේතනාවම තමයිනි කර්මය කිව්වේ. චේතනහම් භික්කවේ කම්මං වදාමිනේ. ඒ චේතනාවමනි කර්මය. ඒ චේතනා පහළ කරගෙන සිතෙන් කයින් වචනෙන් එයා ක්‍රියාත්මක වෙනවා ඊට පස්සේ. ඊටාම ලස්සන දෙයක් දැක්කහම ඒ ලස්සන දේ දැකීම ඇතිවෙන ස්පර්ශයේ පදනම් කරගෙනද නැද්ද? ස්පර්ශය නිසා. ඇහෙන් රූප දකින්නවා. දකින්නකොට ඒ දකින මට්ටමින්නේ ඇසද රූපේද චක්කු විඥානයේද එකතු වීම මත එකතු වීමට නේද අපි ස්පර්ශය කියලා කියන්නේ. ඒ එකතු වීමට තමයි අපි ස්පර්ශය කියලා කියන්නේ. ඒතර එකතු වීමට ස්පර්ශය කියලා කියනවා. එකතු වීම නිසා ස්පර්ශය නිසා පින්වත්නි ඒ එකතු වීම පදනම් කරගෙන ඒ ස්පර්ශ වීම නිසා අත්දකින්න දේ තුල දැන් අපි හිතමු ලස්සන ඇඳුමක් දැක්කා කියලා. ඒතර ඇඳුම දැක්කට පස්සේ ඒ ඇඳුම දැකීම දකින්න මට්ටම ආවේ මොකක් නිසාද? දකින්න මට්ටම ආවේ. දකින්න මට්ටම ආවේ ස්පර්ශය නිසා. වෙන දෙයක් නිසා නෙමෙයි. ඒතර මේ දකින්න මට්ටම තුල ස්පර්ශ වුණාම ඒ දැකපු දේ ඔන්න දැන් ඊට පස්සේ ඒ දැකීම මාත්‍රේ පදනම් කරගෙන ඔන්න ස්පර්ශ වුණා ඇහෙන් චක්කු සම්පස්සය. දැන් මෙතන අපි පැහැදිලි කරනවා කතමෝච භික්කවේ කම්මානං නිදාන සම්භවෝ පස්සෝ භික්කවේ කම්මානං නිදාන සම්භවෝ. මහණෙනි ස්පර්ශය තමයි කර්මයේ නිදාන සම්භවය. පසුබිම. දැන් ඇහෙන් දකින්න මට්ටම ආවම ඒකට කියනවා ස්පර්ශය. ඇහෙන් රූපේ දැක්කා. ඊට පස්සේ ඇහෙන් රූපේ දැකීම පදනම් කරගෙන ඒ දැකපු රූපේ දැක්කනේ. ඒ දැකපු රූපය තුල පින්වත්නි ඒ දැකීම මාත්‍රය පදනම් කරගෙන ඒ ශ්‍රාවකයා තුල ඒ දැකපු රූපය ඒ ලස්සන ඇඳුම කොහෙද තියෙන්නේ කියලා හොයන්න හිතෙනවා. ඊට පස්සේ යාට ගිහින් බලන්න හිතෙනවා. ඊට පස්සේ බලලා ඒක ගන්න හිතෙනවා. ඒ ඇඳුම ගැන තව ඒක කතා කරනවා. දැන් සිතින් කයින් වචනින් යම් ක්‍රියාත්මක වීමක් නැද්ද? ක්‍රියාත්මක වීමක් තියෙනවා. ඒතකොට මේ ක්‍රියාත්මක වීම ඇති වුණේ මොකක් නිසාද? හිතේ චේතනාවක් ඇති වුණා. මේ ඇඳුම සම්බන්ධ සිතුවිලි ටිකක් ඇති වුණා. එතකොට ඇඳුම සම්බන්ධව Tamanගේ හිත තුළ ජනිත වෙච්ච සිතුවිලි ටික ඇති වුණේ මොකක් නිසාද? ඇඳුම දැක්ක නිසා. ඇයි ඇඳුම දැක්කේ? කොහොමද ඇඳුම දැක්කේ? ස්පර්ශය නිසා. එහෙමනම් දැන් බලන්න ඒක කොච්චර වැදගත්ද? කතමෝච භික්කවේ කම්මානං නිදාන සම්භව. මහණෙනි කොහොමද කර්මයේ නිදාන සම්භවය වෙන්නේ? පස්සෝ භික්කවේ කම්මානං නිදාන සම්භව. මහණෙනි කර්මයේ නිදාන සම්භවය ස්පර්ශයයි. කර්මයේ නිදාන සම්භවය ස්පර්ශයයි. ස්පර්ශයෙන් නිසයි කර්මයේ නිදාන සම්භවය වෙන්නේ. එහෙනම් හරිනේ. එහෙනම් මේ සිත කය වචනය තුලින් ක්‍රියාත්මක වීමේ මට්ටම හැම වෙලාවකම හදලා දෙන්නේ මොකක්ද? ස්පර්ශය. ස්පර්ශ වෙන්න තැන්වල තමයි පින්වත්නි නොයික් චේතනා ඒ තැන පහළ වෙන්නේ. ඉතින් මේ ක්‍රියාත්මක වීම නිසා එයා තුල ගොඩ නැගෙන මේ කර්ම ශක්තිය, මේක ශක්ති විශේෂයක් නේ. මේ ශක්තිය නැවත මේ ශක්ති පදාර්ථයම අපට උපකාර කරනවා. ඒක යහපත් වුණොත් හොඳයි. අයහපත් වුණොත් එයාට ලැබෙන විපාකයක් යහපත් වෙන්නේ නැහැ. විපාකය යහපත් වෙන්නේ නැහැ. මේ හැම අත්දැකීමකම කර්මයේ සෙවණැලි තියෙනවා. ඒ නිසායි මේ කර්මී නිරුද්ධ කිරීම හැර අපිට වෙන විකල්පයක් නැහැ කියලා අපි කියන්නේ.
මේක නිරුද්ධ කරනවා විනා වෙන කරන්න දෙයක් නැහැ කියලා අපි කියන්නේ ඒකයි. නිකන් අපි බුද්ධ ශාසනයක් මුණ ගැහිච්ච නිසා නිකන් පිනක් හරි කරන්න අපි දන්නවා. ඒක අපිට හම්බුණු විශාල වරප්‍රසාදයක්. බුද්ධ ශාසනයක් නැති තැනක පින ගැන මිනිස්සු දන්නේ නැහැ. පින ගැන උන්ට අදහසක් නැහැ. පින ගැන කතා බහක් නැහැ. පින කියන්නේ කවර පදනමක් මත පිහිටි ස්වභාවයක්ද කියලා ඒගොල්ලන්ට හිතා ගන්නවත් බෑ. බුද්ධ ශාසනයක පිළිවෙත් පුරන අයට පවා බුද්ධ ශාසනයක් නැති කාලෙක කොච්චර වැරදුනාද? එහෙනම් අපිට වරදිනවා කියන එක අහන්න දෙයක්ද? දේවදත්ත භික්ෂුව බලන්න. මේ පසේ බුද්ධත්වයේ වෙනුවෙන් කාලයක් පෙරම් පුරාපු කෙනෙක් වැරදුනා. අදත් නිරේනි. ඒ නිසා පින් කර ඉන්න එක උනත් විශ්වාසයක් තියන්න බෑ. බුද්ධ ශාසනය හමාර වෙනකොට ආයෙත් බරපතල මිත්‍යා දෘෂ්ටීන්ගෙන් අපේ හිත වැහිලා යන්න පුළුවන්. ඔබට මතක ඇති අර සීවලී මහරහතන් වහන්සේගේ සිද්ධිය. සුප්පවාසාව ගැබ් මුලා වෙලා හිටිය අවුරුදු සෑහෙන කාලයක්. කුස තුල ඉන්න වුණා සෑහෙන කාලයක්. අවුරුදු 7ක් පොඩි කාලයක්ද? මේවා විශ්වාස කරන්නත් පුළුවන් නොකරන්නත් පුළුවන්. ඒවා අපිට අදාළ නැහැ. Tamanගේ චින්තන රටාවේ අරුබුද ඒවා. ඔකට විපාකයේ පැහැදිලි වෙනවා. අතීතේ කරපු විපාකය. මොකක්ද දන්නවද විපාකය? විපාකයේ තමයි මේ එක කාලෙක රජ කෙනෙක් වෙලා හිටියා කියනවා. දැන් බලන්න මේ කර්මය ස්පර්ශේ පදනම් කරගෙන මේක නිදාන සම්භාවය වෙලා ඒ මොහොතේ ක්‍රියාත්මක වීම පදනම් කරගෙන යාමාරු වැටෙන විදිය බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි මේ පෙර ජීවිතයේ රජ කෙනෙක් වෙලා ඉඳලා කුඩා රාජ්‍යයක් ගැන අදහසක් ආවා කියනවා. ධර්මී නැති කාලෙක දැන් මේ පිළිවෙත් පුරාගෙන ආවේ පදුමුත්තර බුද්ධ ශාසනයේ බණ අහලා ලාභීන් අතර අගතැනතුරු ලබන්න දින 7ක් දන් දීලා ඉතින් බොහෝ සැප සම්පත් පින්දනය කරලා විපස්සී බුද්ධ ශාසනයේත් බන්දුමතී නුවරදී මේ ඔය වගේ ගොඩාක් සිද්ධි තියෙනවානේ බන්දුමතී නුවර එම්බෙහැර ගමක ඉතින් අර රාජ්‍යරෝ දානයක් ලෑස්ති කරාම විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රධාන සංඝයාට ඉතින් මේ මොනවද අඩුපාඩු කියලා රාජ්‍යරෝ යහුවම රාජ්‍යරෝන්ට කියනවා රාජපුරුෂෝ රජතුමනි මේ පැණි උක්කකුරු මුදවපු කිරි නම් මේ පැත්තේ නෑ ඒවා තමයි අඩුපාඩු. එහෙනම් ඒවත් ගෙනිල්ල කොහෙන් හරි නැත්තම් නම් දානයක් දෙන්න බෑ. ඉතින් ඒ නිසා මේ කොහොම හරි ඒවත් හොයාගෙන වරෙල්ලා දානෙකට නම් ඒ ඔක්කොම අනිවාර්යෙන් තියෙන්න ඕන කියලා කැමැති තරම් කහවණු දෙන්නම් මෙහි නැත්තම් වෙන පැත්තකින් හරි අරන් වරෙල්ලා කියලා ගියාම ඉතින් වෙන නගරයකට ගිහින් මේ ඇහුවා කොහෙද මේ පැණි එහෙම තියෙන්නේ උක්කකුරු ගන්න. දන්න අහවල් මිනිස්සයා ළඟ තියෙන කොහම රාජපුරුෂෝ ගිහින් ඉල්ලුවා. කහවණු 12ක් දෙන්නම් දියන් කිව්වා. බෑ කිව්වා. අන්තිමටම මෙච්චරයි තියෙන්නේ එහෙම දෙන්න බෑ කිව්වා. බෑ වැඩි කරලා කහවණු 1000ක් දෙන්නම් ওই ටික දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. මොකද රජුරුවන්ගේ රාජකීය අනක් නිසා කොහෙන් හරි ගේනියන්න එපාය. එතකොට කිව්වා මේ දැන් මෙයාට හිතුණා මේ පැණි මී කිරි මුදවපු කිරි උක්කකුරුයි මේ පැණි තියෙන මිනිස්සයා බැලුවා මේක නොවටිනා ගාණක් මේකට. මේ වගේ නොවටිනා ගාණක් දීලා ඇයි මේ මිනිහා මේක ගන්න හදන්නේ? මේක මටින් නැති ගාණක් මේ කහවණු 1000ක් දීලා මේ පැණි ටිකක් අරන් යන්න. හකුරු මුල් ටිකක් අරන් යන්න. ඇහුවා ඊට පස්සේ ඇයි මේ වගේ නොවටිනා ගාණකට මේ ටික ගන්න කියලා ඇහුවා. අපේ රාජ්‍ය රජතුමා මේ විශාල දානයක් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ඒ දානෙට අඩුපහඩු මේවා කාටද දානි දෙන්නේ? විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රධාන සංඝයාට අර පිළිවෙත් පුරපු නිසා බුදුරජාණන් වහන්සේ කියන වචනේට ඇඟේ හිරි කඩු පිපුණා. බනහල නැහැ අර සංසාර පුරුදු. ඊට පස්සේ අහලා තිනවා මේ පිටස්තරායට බැරි දේ දානෙට එන්න. පිටස්තරායට එන්න පුළුවන්ද කියලා රජුරුවන්ගෙන් අහනු නෑ. එහෙනම් මම මේ ටිකත් අරන් එන්නම් මට කහවණු එපා. පුළුවන් නම් මට ඒකට අවස්ථාව දෙන්න කිව්වා. කහවණු 1000ක් දීලා මේ දුප්පත් මිනිස්සෙක් කහවණු 1000ක් දීලා දානි දෙන්න අවස්ථාව දෙද්දි කොහොම නෑනේ මට එපා කහවණු 1000ක් කිව්වා. මට දානි දෙන්න අවස්ථාව දෙන්න. මොකද වෙන පැත්තකනේ. ඊපස්සේ ගිහින් රජුරුවන්ට මේ විස්තරي කියලා තියෙනවා රාජපුරුෂය. හරි කමක් නෑ එහෙනම් දානි දෙන්න කියලා කිව්වා. මේ මිනිස්යාගේ අතින්ම ගෙනල්ලා භාග්‍යවතුන් වහන්සේගේ ශෛලමය පාත්‍රයට විපස්සී බුදුරජාණන් වහන්සේගේ ශෛලමය පාත්‍රයට මීපැණි පූජා කරනකොට දැක්ක පදුමුත්තර ශාසනයේ බණ අහලා ලාභීන් අතර අගතනතුරු ලබන්ට තරම් දින 7ක්
එක දිගට පිළිවෙත් පුරාගෙන ආපු උත්තමෙක්. 68 ලක්ෂයක් සංඝයාට මේ දානේ පූජා කරන්න අවකාශය ලැබේවා කියලා මීපැණි සියලු සංඝයාටම පුදන්ට අවස්ථාව ලැබේවා කියලා අදිෂ්ඨාන කළා. සියලු සංඝයාට පුදනකම් මීපැණි අඩු වුන්නේ නැහැ කියනවා. ලාභීන් අතර අගතනතුරු ලබන්ට බුද්ධ ශාසන ගණනාවක පිළිවෙත් පුරාගෙන ගුණධර්ම දියුණු කරගෙන ආපු කෙනෙකුටත් වරදින විදිහ බලන්න. මේ ඒකයි කියන්නේ මේ බුද්ධ ශාසනයක් ලැබිලත් පින තුල නම් ආවාසය කරන්න එපා. පින විතරක් කර පින් කරන්න පිනත් විදර්ශනා කරලා කොහොම හරි මේ අවබෝධයේ පැත්තෙන් හිට ගන්න බලන්න. ඒ බඳු පිළිවෙත් පුරපු ලාභීන් අතර අගතනතුරු ලබන්ට තරම් මහ කුසලතාවයක් තිබුණු උත්තමයෙකුටත් වැරදුනා නම් පින තුරුල් කරගෙන පිනත් එක්ක වාසය කරන අපිට පිනට වඩා වැඩි කිසිම යමක් අපි ළඟ නැති අපිට වරදිනවා කියන එක මහා අරුමයක්, පුදුමයක්, විස්මයක් නෙමෙයි. ඒක මහා පුදුමයක් නෑ පින්වත්නි. පුදුමයක් නෑ. දැන් මේ විදියට එක දැන් මේ වෙන මේ පසු කාලින ජීවිතේ මේ විදි ගුණධර්ම බොහෝමයක් පුරාගෙන ආපු කෙනෙක් ඔන්න පස්සේ කාලේ බුද්ධ ශාසනයක් නැහැ. ඉතින් කුඩා රාජ්‍යයක් ගැන රජුරොන්ට ඉව වැටුණා. රජුරොන්ට මේ කොහොම හරි වටිනා ශාස්ත්‍රීය රාජ්‍යයක් වෙන්න. සමහර වටිනා දේවල් තියෙනවානේ සමහර තැන්වල. පොඩි නගරයක්. ඒක අල්ලගන්න සැලසුම් යෙදුවා. ඒ සැලසුම් යදලා කුඩා රාජ්‍යයක් අල්ලගන්නයි දැන් මේ සැලසුම. යටත් කරගන්න හැදුවා මේ මිනිසුන්ගේ රාජ්‍යයේ තියෙන කුඩා රාජ්‍යයක් එකමුතුකම නිසා යටත් කරගන්න රජුරවන්ට බැරි වුණා. ඊට පස්සේ එකම දේ තමයි ආහාර සැපේන තැන් වහලා දැම්මා. එතකොට හාමතේටපත් වුණාම මොකුත් කරගන්න බෑනේ. ආහාර සැපේන නගරේ ඒ ප්‍රධාන නගරයට ආහාර සැපේන දොරටු ඔක්කොම වහලා දැම්මා. යටත් කරගන්න බැරි වෙච්ච තැනක මේ කේන්තියෙන් කරපු වැඩක් පින්වත්නි. ඔක්කොම රැකවල් දැම්මා. අවුරුදු 7ක් දවසක් දෙකක් නෙමෙයි. එච්චර වටිනව ඇති ඒ නගරේ. ඊට පස්සේ මේකේ හිටපු මිනිස්සු හරි උත්සාහවන්තයි. හරි වීරියවන්තයි. මේ අය කල්පනා කරා අපි අතාරින්න හොඳ නැහැ. අපි කොහොම හරි අපි අපේ ජීවිතේ එකමුතුකමින් නැගී හිටිමු කියලා පින්වත්නි මේ උමගක් හාරලා තියෙනවා එකතු වෙලා නගරේ හිටපු අය. ඒ උමග හරහා ගිහින් තමයි ඊට පස්සේ කෑම සපේගෙන තියෙන්නේ. රජුරු ඉතින් චරපුරුෂයෝ දාලා බලනවා දැන් ඉන්න මිනිසුන්ගේ තත්ත්වේ. නමුත් කිසිම මහා ලොකු වෙනසක් පේන්නේ නැහැ දැන්. අවුරුදු ගාණක් මේ විදියට වුණාට පාරවල් වල රැකවල් දාගෙන හිටියට මේ මිනිසුන්ට නම් මොකක්වත් ආයේ මේ ආහාර සැපේන පාටකුත් නැහැ. නමුත් මේ මොකද දොරවල් ඔක්කොම වහලානේ. නමුත් මේ මිනිසුන්ට මේ මහා ලොකුවට ලැබෙන පාටක් පේන්නේ නැහැ. ඊට පස්සේ මේ රජුරෝ ගිහින් අම්මට කියලා තිනවා අනේ මෑණියනි බලන්න මේ අවුරුදු ගාණක් අපි රැකවල් දාලා තියෙනවා. හැබැයි ආහාර සැපෙන්නේ නැහැ. නමුත් මේ මිනිසුන්ගේ මලානික බවක්වත් ප්‍රබෝධයේ අඩුවක්වත් නැහැ කියලා දැනගත්තා. ඇයි මොකද මේ නගරේ වැසියෝ උමගක් හරහා දැන් කෑම සපේ ගන්නවනේ අය. උමග හරහා. ඊට පස්සේ මේ අම්මා බැලුවා කොහෙන් හරි කෑම සැපේනවා ඇති එහෙනම්. මොකද්ද කරන්න කියලා හොයලා බලනකොට දැන් අම්මා තමයි හොයලා බැලුවේ. හොයලා බලනකොට දැනගත්තා උමගක් කරහා කෑම සපේ ගන්නවා. උමගක් කරහා කෑම සපේ ගන්නවා. එතකොට උමගක් කරහා කෑම සපේ ගන්න එක නිසා ඒකට විරුද්ධව අම්මා සැලසුමක් හදලා උමග වහලා දැම්මා. උමග වහලා දැම්මා. ඊට පස්සේ අර දැන් මේ රජුරුවන්ගේ අදක්ෂකම කියලා මේ කුඩා රාජ්‍ය අතර විරසක භාවයක් ඇති වුණා දැන්. රජුරුවන්ගේ කිසිම සැලැස්මක් නැහැ කියලා මිනිස්සු අතර කැළඹීමක් ඇති වෙනවනේ කැළඹීම නැති වෙනකොට. ඊට පස්සේ Tamanගෙම රජුරුව මරලා අර රජුරුවන්ට යටත් වුණා. විකල්පයක් නැති කමට. ඒ අම්මා කරපු එක කාරණේ නිසා අවුරුදු ගාණක් ගැබ් මුලා වෙලා ඉන්න වුණා. සුප්පවාසාවට. අම්මලා පුතාලා එකතු වෙලා කරපු දේ නිසා තමයි අවුරුදු ගාණක් කුස තුල ගැබ දරාගෙන ඉන්න උනේ කියනවා. මේ සීවලී හාමුදුරන්ගේ පෙර ජීවිතයේ සිද්ධියක් මම කිව්වේ. මේ ඔබඳු සිද්ධි ඕන තරම් කියන්න පුළුවන්. පින්වත්නි ඔන්න ධර්මයක් නැති කාලේ
තමන්ගේ සම්පස්සේ පදනම් කරගෙන කර්මී නිදාන සම්භවය වෙන විදිහ බලන්න. ධර්මයක් නැතික. ඉතින් මේ කාලේ මේ කර්මී නිරුද්ධ කරන මේ මහා පෙළහරක් ධර්මයේ තුලින් මතුවෙලා තියෙද්දිත් ඊටාම පැහැදිලිව කර්මයේ නිරුද්ධ කිරීම පිළිබඳව ඊටාම පැහැදිලි අදහසක් ඊටාම පිරිසිදු අදහසක් මතුවෙලා තියෙද්දිත් කවුරු හරි කෙනෙක් පිනටම බැහැලා පිනටම වසී වෙලා පිනටම පිනේම වසඟයට ගිහින් ඒවා හොන්දට කරන්න ඒවා වසඟයට නොයා ඒවායේ මුසපත් නොවි හොන්දට පින් කරන්න මානව ගුණධර්ම වල තියෙන ඊටා ප්‍රකට අවදියක් පින කියලා කියන්නේ. මානව ගුණධර්ම වල ඊටාම ප්‍රකට අවදියක් පින කියලා කියන්නේ. ඒ නිසා මේ පින අපි හොඳට කරන්න ඕන. පිනට බැහැලා පිනත් එක්ක අපේ වාස භූමිය වාසයේ කාලය මේවා ඔක්කොම අපිට තියෙන්න ඕන. හැබැයි පින්වත්නි අපි හොඳට තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි තේරුම් ගන්න ඕන දේ පින තුලත් විපාකේ අනිත්‍ය වෙන නිසා කර්මයෙන් නිරුද්ධ කිරීමමයි වටින්නේ කියන පැහැදිලි අවබෝධයට එන්නේ. එහෙම නැත්නම් මේ බුද්ධ ශාසනය නැති වෙනකොට මේවා පින්වල විපාක විදිහට අපිට බොහෝ සැප සම්පත් ලැබෙයි. ආයුෂේ ලැබෙයි, වර්ණේ ලැබෙයි, සැපේ ලැබෙයි, බලේ ලැබෙයි, ප්‍රඥාවත් ලැබෙයි. ප්‍රඥාවටත් උපකාරයක් නැතුවමත් නෙමෙයි. නමුත් පින්වත්නි මේවායින්ම මුසපත් වෙලා ජීවිතේ ගෙවුවොත් අපිම අනාථ වෙලා යන්නේ. අපිමයි අනාථ වෙන්නේ. ඒතකොට කර්මී නිදාන සම්භාවය මොකද? සම්පස්සය. ඒක හොඳට තේරුම් ගන්න. Taman තුල සම්පස්සේ නිසා සම්පස්සේ ස්පර්ශේ පදනම් කරගෙන කර්මී නිදානයේ සම්භවය වෙන විදිහ හැම කෙනෙක්ම තේරුම් ගන්න. ඒතකොට දැන් ඇයි අපි මේක ඊළඟට බුද්ධ දේශනාවේ තියෙනවා කතමාච භික්කවේ කම්මානං වේමත්තතා. පින්වත්නි මේ කර්මය නිරුද්ධ කරන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මේ නිසයි. මොකද්ද? කර්මී වේමත්තතාවයක් තියෙනවා. විවිධත්වයක් තියෙනවා. මෙන්න මේ වේමත්තතාවය නිසායි අපි කර්මය නිරුද්ධ කරන්න අවශ්‍ය වෙන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ නිබ්බේධික පරියාය සූත්‍රය තුලින් අපට ඊටාම හොඳින් පැහැදිලි කරලා කියන්නේ. වේමත්තතාවය. මේ කර්මයේ තියෙන ඒකත්වයක් නම් වේමත්තතාවයක් නැත්නම් අපි මෙච්චර දත කාගෙන මේ කර්මය නිරුද්ධ කරන්න නැහෙන්න ඕනේ නැහැ. වේමත්තතාවයක් තියෙනවා. මේ වේමත්තතාවයෙන් මම අහුවෙලා ඉන්නේ. මං අද මෙහෙම හොඳට හිටියට වාඩි වෙලා මම බණ කිව්වට ඔබ බණ ඇහුවට අපි අතර ඇතිවෙන මේ අන්තර් සම්බන්ධතාවයේ තුලත් බරපතල කුසල් රැස්ුණාට පින්වත්නි මෙතන තියෙන වේමත්තතාවයක්. වේමත්තතාවය. ඒ වේමත්තතාවයේ හැඩතලය අපිට හිතා ගන්න බෑ. ඒක බුදුවරුන්ට තමයි තේරෙන්නේ. අත්ති බික්කවේ කම්මං නිරේ වේදනියං. සමහර කර්ම තියෙනවා නිරේට ගොස් අතාරින. අත්ති කම්මං තිරච්ඡාන යෝනි වේදනියං. සමහර කර්ම තියෙනවා තිරිසන් ලෝකේ විඳින්න වෙන. තිරිසන් ලෝකේ විඳින්න වෙන. අත්ති කම්මං පෙත්ත විසේ වේදනය. සමහර ඒවා තියෙනවා പ്രേත ලෝකයට ගිහින් විඳවන්න වෙන. අත්ති කම්මං මනුස්ස ලෝක වේදනය. සමහර කර්ම තියෙනවා මනුස්ස ලෝකෙට ඇවිල්ලා විඳවන්න වෙන. අත්ති කම්මං දේව ලෝක වේදනය. සමහර කර්ම තියෙනවා දිව්‍ය ලෝකෙට ගිහින් විඳවන්න වෙන. අයං උච්චති බික්කවේ කම්මානං වේමත්තතා. මහණෙනි මෙන්න මේක තමයි කර්මයේ වේමත්තතාවය. ඉතින් වේමත්තතාවයේ ඔහොමනම් වේමත්තතාවයකට නම් අපිත් අහුවෙලා ඉන්නේ. ඒ බඳු වේමත්තතාවයක් සහිත තැනක අපිට පින්වත්නි සැබෑ පිලිසරණ කුමක්ද? මොකද්ද සැබෑ පිලිසරණ? වේමත්තතාවයකට අහුවෙච්ච ජීවිතයක් නම් පවත්වන්නේ ඒ වේමත්තතාවයේ තුලින්ම නැගී හිටිය අපිට තියෙන විකල්පය කුමක්ද? විකල්පයක් නැහැ. විකල්පයක් නැහැ. ඒ නිසා පින්වත්නි මේ වේමත්තතාවයේ ඊටාම හොඳින් අපි තේරුම් ගන්න ඕන. මේ බඳු ස්වභාවයක නේද අපි ඉන්නේ කියලා අපි ඊටාම හොඳින් තේරුම් ගන්න ඕන. වේමත්තතාවය. එතකොට වේමත්තතාවයක් නැති තැනක කර්මය නිරුද්ධ කරන්න ඕනේ. ඒකත්වයක් නම් පවතින. මේ වේමත්තතාවයක් තියෙනවා. නමුත් ලෝකයට මේ වේමත්තතාවයේ තේරුම් ගත්තට වේමත්තතාවයට විකල්පයක් තිබුණේ. අන්නේ විකල්පය තමයි නිබ්බේධික පරියාය වගේ සූත්‍රවලදී අපට පැහැදිලි වෙන්නේ පින්වත්නි. ඊළඟට භාගතුන් වහන්සේ මතක් කරනවා කතමෝච බික්කවේ කම්මානං විපාකෝ මහණෙනි මේ කර්මයේ විපාකයක් හොඳට තේරුම් ගන්න කියනවා. කර්ම දැන් මේ ක්‍රියාත්මක වීමේ විපාකය. දැන් අපි අස්සලා කිව්වේ සීවලී මහරහතන් වහන්සේගේ ජීවිතයේ අතීත කර්ම විපාකයක් විදියට
අම්මටයි පුතාටයි දෙන්නටම විඳවන්න එකතු වෙලා කරපු කර්ම තියෙනවා. දැන් සමහර අය ඉන්නවනේ එකතු වෙලා කරන්නේ. සාමූහිකව කරන්නේ. ඉතින් කරනකොට තේරෙන්නේ නැහැ මේ වගේ විපාකයක් හැදෙනවා කියලා. දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් මේ කතාව දැන ගැනීම තුළ යාට සැලසෙන යහපත තමයි යාට පුළුවන් අවබෝධයේ පැත්තට මේ තමන්ව පරිස්සම් කරගන්න තැනකට යන්න හේතුව මේ තුල විපාකේ කතමෝච බික්කවේ කම්මානං විපාකෝ මොනවද කර්මයේ විපාකය උන්වහන්සේ මතක් කරනවා තිවිදාහම් බික්කවේ කම්මානං විපාකං වදාමි. කර්ම විපාක තුනයි. හැබැයි මීට කලින් කර්මය ගැන අපි මේ මෑතකම කාලේ දේශනාවක් කළා. ඒකෙදි මතු කළා කර්මයේ විවිධත්වයේ විපාක වශයෙන් විවිධත් ඒව මොකක්වත් කියන්නේ අපි මේ නිබ්බේධික සූත්‍රයේ දේශනා කීපයක් නෙමෙයි කරන්නේ. ඒතකොට මේ දේශනාව මේ කර්මයේ තුලින් නිවන කරාපත් වෙන්න නම් පුද්ගලයා තුල සංවේදී වෙන්න ඕන කර්මයේ සම්බන්ධ ආධ්‍යාත්මික අදහස් ටිකයි අපි මෙතන මතක් කරන්නේ. වේමත්තතාවේ. එතකොට කතමෝච බික්කවේ කම්මානං විපාකෝ කර්මී විපාකේ දැනගන්න ඕන මොනවද? තිවිදාහම් බික්කවේ කම්මාන කර්මී විපාකේ තුන් ආකාරයයි. දිත්තේවා ධම්මේ උපපජ්ජේවා අපරාවා පරියායේවා අයං උච්චති බික්කවේ කම්මාන විපාක. මෙතන කර්මී විපාක මෙතන තුනයි පැහැදිලි වෙන්නේ. බුද්ධ දේශනාවේ තුනයි පැහැදිලි. මේක හතර ආකාරයකින් අපි පැහැදිලි කරනවා. මෙතනට අදාළව අපි මෙතන කතා කරන්නේ කර්මී විපාකයේ කියන්නේ මෙහිමයි. කර්මී විපාකයේ තියෙනවා තුන් වැදෑරුම් කොට. කොහොමද? පින්වත්නි මෙලොවදීම විපාක ලැබෙන ඒවා තියෙනවා. ඊළඟට පින්වත්නි අපරේවා ඊට පස්සේ සමහර කර්ම තියෙනවා උපපජ්ජේවා. උපපජ්ජේවා කියලා කියන්නේ දෙවෙනි ජීවිතේ ඔය ආනන්තරීය පාප කර්ම වගේ බලවත් කර්ම දෙවෙනි ජීවිතේම විපාක දෙනවා. ඊළඟට සමහර කර්ම තියෙනවා අපරේවා පරියායේ. අපරේවා පරියායේ කියන්නේ මොකද්ද? පින්වත්නි කියන්න බෑ. කොයි වෙලාවක හරි මතුවෙලා විපාක දෙන්න පුළුවන්. එහෙනම් මේක අවදානමක්ද නැද්ද? මේක අවදානමක්. ඒතර මේක අවදානමක්. ඇයි කොයි වෙලාවෙ හරි විපාක දෙයි? අපි ඉන්නේ අවදානමක. ඒතර ඒ අවදානම ඊටාම පැහැදිලිව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා විසින් තේරුම් ගන්න ඕන එකක්. ඒතර මේ අවදානමින් පුද්ගලයා අවදානමින් නිදහස් මේ අවදානම දන්න කෙනා තමයි පින්වත්නි මේ කර්මයෙන් නැගී හිටින්නේ. අපිට මේ අවදානම තේරෙන්නේ නැති තාක්කල් අපි ඒ තුල වාසය කරනවා. අවදානම තේරෙන්නේ නැති කමට. ඒතොර ඒ අවදානම තේරිච්ච දවසකට තමයි අපි ඒක අත්හැරලා දාන්නේ. සමහරට අවදානම තේරුම් ගන්න ගොඩාක් ප්‍රමාද වෙනවා. නමුත් ප්‍රමාද වෙලා හරි කමක් නැහැ. අවදානම තේරුම් ගත්තොත් එයාට යම් රැකවරණයක් හදාගන්න බැරි කමක් නැහැ පින්වත්නි. දැන් අවදානමක් තියෙන බව දන්න තැනක නේද අපි නැගී හිටින්නේ. දැන් මිනිහෙක් නිදාගෙන ඉන්නවා. ඒ නිදාගෙන ඉන්න මිනිස්සයා ළඟ ඇවිල්ලා Tamanගේ ගෙදර ඇති කරන පූසත් නිදා ගන්නවා. පූසත් නිදා ගන්නවා යාට තුරුල් වෙලා. එතකොට එයා ඒ පූසගේ තොළු අත ගගා එයත් නිදා ගන්න නැද්ද? නිදා ගන්නවා. එයි දන්නවා මෙතන අවදානමක් නැහැ කියලා. මෙතන අවදානමක් නැහැ කියලා එයා දන්නවා. එතකොට අවදානම දන්නේ නැති තැනක එයා බොහොම සංසුන්ද නැද්ද? එයා සංසුන්. එතන අවදානමක් තියෙන බව තේරුම් ගත්තට පස්සේ එයා කැළඹීමක් එයා ඉක්මනින් නැගී හිටීමක් ඇති වෙනවා. දැන් හිතන්න එයා එහෙම නිදාගෙන ඉන්න මිනිහාගේ ඇඟ උඩට සර්පෙක් වැටෙනවා කියලා. නිකන් වහලේ ගිහින් එකපාර සර්පෙක් වැටෙනවා. සර්පෙක් වැටෙනකොට එයා මොන්නතරම් ඉඳ යම්තම් හරි යාට දැනුනොත් එහෙම ඉක්මනින් නැගී ඉඳලා කෑ ගහලා අහල පහල මිනිසුන්ටත් කතා කරලා ලොක්කු කාලගෝට්ටියක් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙන. ඇයි ඒ විදිහේ නැගී හිටීමක් ඇති වෙන්නේ? ඒ විදිහේ නැගී හිටීමක් ඇති වෙන්නේ එයා දන්නවා අවදානමක් කියලා. අවදානම කියලා. ඒ අවදානම දන්න නිසා අවදානමේ සෙවණැල්ලටත් එයා බයයි. ඒ අවදානම හදන දේ සෙවණැල්ලටත් බයයි. ඒකයි සර්පෙක් වගේ වෙන දෙයක් ඇඟට විසිකලත් එයා අනිත් පැත්තට පනින්නේ. අන්න ඉබඳු සංවේදීකමක් මේ කර්මීය සම්බන්ධ ශ්‍රාවකයා ඇති කරගන්න ඕනේ. ඇයි? විපාක දෙනකොට මෙහිදී ලැබෙනවත්ම නෙමෙයි. දෙවෙනි ජීවිතේමත්ම ලැබෙනවත්ම නෙමෙයි. අපරේවා පරියායේ අපරාපරිය වේදනීය වශයෙන් උත් කර්මී විපාකේ ලැබෙනවා. කොයි වෙලාවක හරි විපාකේ දෙන්න පුළුවන්. තැනක් වෙලාවක් අපිට හරියටම හිතා ගන්න අමාරුයි.
කොයි මොහොතක හරි කොයි වෙලාවක හරි විපාකයේ පිණිස එන්න පුළුවන්. ඒක තේරුම් ගන්න ඕනේ. මේ අවදානම තියෙන තැනක ඔන්නේ අවදානම් සහිත ශ්‍රාවක භාවයක් ඇති වෙනවා. දැන් අවදානම් සහිත කෙනෙක් අවදානමින් මුදවන විදිය ඊළඟට කියනවා කොහොමද? පින්වත් මහණෙනි මේ කර්මය දැනගන්න කියනවා. කතමෝච භික්කවේ කම්මානං විපාකෝ. කර්ම විපාකයේ දැනගන්න කියනවා. කතමෝච භික්කවේ කම්මානං නිරෝධෝ. කම්ම නිරෝධෝ. කර්මයේ නිරෝධයක් දැනගන්න කියනවා. මොකක්ද කර්මයේ නිරෝධය? කර්මයේ නිරෝධය මොකද්ද? පස්ස නිරෝධෝ භික්කවේ කම්ම නිරෝධෝ. ස්පර්ශයේ නිරුද්ධ වෙච්ච තැනකයි කර්මයේ නිරුද්ධ වෙන්නේ. දැන් ඔබට මතක ඇති ස්පර්ශයේ පදනම් කරගෙන සිතින් කයෙන් වචනෙන් කර්ම කරගන්න විදිහ ඉස්සෙල්ලා කිව්වා. නිරෝධයේ පැත්තට කතා කරනකොට ඒ නිරෝධයේ පැත්තට කතා කරගෙන යනකොට එතන කර්මයේ ස්පර්ශයේම නිරුද්ධ ස්පර්ශයේ නිසාම නිදාන සම්භවයක් වෙනවා නම් ස්පර්ශයේ නිරුද්ධ වෙනකොට නිදාන සම්භවය සම්පූර්ණයෙන් නිදාන සම්භවයේ නිරුද්ධ වෙනකොට ඒ ඔස්සේ සම්භවයේ වෙන මූලික ඵලයත් නිරුද්ධ වෙලා යන්න ඕනනේ. එහෙනම් කර්මයට හේතුව ස්පර්ශය නම් ස්පර්ශය නිරුද්ධ වෙනකොට කර්මය නිරුද්ධ නොවි තියෙන්න බෑනේ. ඒකනේ හේතුඵල ධමේ රිද්මය. හේතුඵල ධමේ යථාර්ථය. එතකොට මේක නිරුද්ධ කරනවා නම් ස්පර්ශය නිරුද්ධ කරන්න ඕන. ස්පර්ශය නිරුද්ධ කරන්න නම් මොකද්ද නිරුද්ධ කරන්න? සලායතන නිරුද්ධ කරන්න ඕන. සලායතන නිරුද්ධ කරන්න නම් මොකද්ද නිරුද්ධ කරන්න ඕන? නාම රූප නිරුද්ධ කරන්න ඕන. නාම රූප නිරුද්ධ කරන්න නම් මොකද්ද කරන්න ඕන? විඥානය නිරුද්ධ කරන්න ඕන. විඥානය නිරුද්ධ කරන්න නම් කවරක්ද කරන්න ඕන? සංකාර නිරුද්ධ කරන්න ඕන. සංකාර නිරුද්ධ කරන්න නම් අවිද්‍යාව නිරුද්ධ කරන්න ඕන. මොකද්ද මේ අවිද්‍යාව කියලා අපි කිව්වේ? අවිද්‍යාව කිව්වේ මොකද්ද? අවිද්‍යාව කියලා කිව්වේ වෙන මොකුත් නෙමෙයි. අවිද්‍යාව කියලා කිව්වේ දුක්ඛේ අඥානං, සමුදය අඥානං, නිරෝධය අඥානං, නිරෝධගාමිනී පටිපදාය අඥානං. අයං උච්චති අවිජ්ජා. එහෙම නේද තියෙන්නේ? එතකොට ඒකේ අනිත් පැත්ත මොකද්ද? සම්මා දිට්ඨිය. එහෙමනම් කර්මයේ නිරුද්ධ කරන ප්‍රතිපදාව විදියට මොකද්ද මතුවෙන්නේ? අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ කම්ම නිරෝධගාමිනී පටිපදා. මහණෙනි කර්මයේ නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව වෙන්නේ ආර්ය ෂ්ටාංගික මාර්ගයයි. ඒක තමයි කර්මයේ නිරුද්ධ කිරීම. එතකොට දැන් අවිද්‍යාව නිරුද්ධ වෙන එකේ ප්‍රතිපක්ෂ කාරණේ තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය තුල වාසය කරනකොට එතන කර්මය නිරුද්ධයි. එතන කර්මය නිරුද්ධ වෙලා යනවා. එතකොට කර්මය නිරුද්ධ කරන ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙනකොට ශක්තිමත් වීම තුල තමයි කර්මය නිරුද්ධ වෙලා යන්නේ. එතන තමයි කර්මය නිරුද්ධ කරන්න තියෙන්නේ. එතකොට මේ නිරෝධයේ පැත්තට අපි තේරුම් ගන්නකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මෙන්න මේ විදියට ශ්‍රාවකයා Tamanගේ දැනුම, Tamanගේ නුවණ හදා ගන්නකොට ඒ නුවණ හදාගත්ත ශ්‍රාවකයාට අවබෝධය කරා ක්‍රමානුකූලව පියමන් කරන්න අවකාශය ලැබෙනවා. එතකොට ඒ දැනගන්න මම මේ කර්ම කරනවා සිතින් කයෙන් වචනින් ක්‍රියාත්මක වෙනවා කියන තැනදිත් පින්වත්නි ගැඹුරින් තේරුම් ගන්න මෙතන මේ පරියාය තුල පුරාණ කර්මය තුලින් අත්දකින අත්දැකීම මත නව කර්ම සකස් කර ගැනීමට සිද්ධ වෙන්නේ ස්පර්ශයේ සම්භවය වෙලා නම් ස්පර්ශය පදනම් කරගෙනම නම් ස්පර්ශය හේතු කරගෙන ඇතිවෙන ක්‍රියාවලිය තුල සිද්ධ වෙන්නේ ස්පර්ශයේ ආකාර 6කින් නම් මොකක්ද ආකාර 6? චක්කු සම්පස්සය, සෝත සම්පස්සය, ගාන සම්පස්සේ, જીවහා සම්පස්සේ, කාය සම්පස්සේ, මනෝ සම්පස්සේ. මේ සම්පස්සේ පදනම් කරගෙන ඇතිවෙන ක්‍රියාවලිය තුළ ඇහෙන් රූප දකින්න එක මට්ටම තුළ ස්පර්ශ වෙලා කර්ම කරනවා කියලා කියන්නේත් පංචස්කන්ධයක පහළවීමටම තමයි. පංචස්කන්ධ ඒ කියන්නේ ඇහෙන් රූප දැක්කාම චක්කු විඥානේ පහළ වෙලා විඥානස්කන්ධයත් ඊට පස්සේ වේදනා ඇති වෙලා වේදනාස්කන්ධයක් රූප සංඥා පහළ වෙලා සංඥාස්කන්ධයත් ඊට අනුව පින්වත්නි සිතුවිලි ගලාගෙන ඇවිල්ලා සංකාරස්කන්ධයත් ඊට අනුව රූපේ වෙනස් වෙලා මේ රූපස්කන්ධයත් කියන පංචස්කන්ධයක් ඇතිවීමක් නැතිවීමක් තියෙන්නේ කර්මයේ සිද්ධ වෙනවා කියලා. මේ ඇති වෙලා නැති වෙලා යන පංචස්කන්ධ ලෝකයයි මට දැන් උපාදානීය වෙන්නේ. ඒ උපාදානීය වීම මත නැවත නැවත විපාක පිණිස කර්මම හැදෙනවා භවය.
භව පච්චයා ජාති ඊට අනුව ජාතිය පහළ වෙලා ජරා මරණ දුක සමුදය වෙනවා. ඒකට බලපෑවේ කර්මය නේද කියලා මේතන ඒ විදියට බලපාලා කවර තැනකවත් කර්මය නම් තුරුල් කරගත්ත නොයුතුයි නුසුදුසුයි සුදුසු නෑ කියලා තේරුම් ගත්තොත් ඒ තේරුම් ගැනීම තුලම ඒ ශ්‍රාවකයාට Tamanගේ ජීවිතාවබෝධය කරා යන්න පුළුවන්. ඒකට උදව් කරන පරයය තමයි සතර සතිපට්ඨානෙ. මේ පංචස්කන්ධය පිළිබඳවම ගැඹුරු අවබෝධය හදාගන්න තමයි සතිපට්ඨානෙ දියුණු කරන්නේ. සතිපට්ඨානෙ දියුණු කරනකොට එයාට කර්මයේ නිරුද්ධ කරලා දාන්න පුළුවන්. කායානුපස්සනාව තුළින් රූපස්කන්ධය පිළිබඳ අවබෝධය හදා ගන්නවා. වේදනානුපස්සනාව තුළින් වේදනාස්කන්ධය පිළිබඳ අවබෝධය හදා ගන්නවා. ඊට පස්සේ අපිට චිත්තානුපස්සනාව තුළින් පින්වත්නි සංඥාස්කන්ධය පිළිබඳ සංකාරස්කන්ධය පිළිබඳ නුවණ හදා ගන්නවා. මේ ඊට පස්සේ චිත්තානුපස්සනාව තුළ සංකාරස්කන්ධය පිළිබඳ නුවණ හදා ගන්නවා. ඉතින් මේ විදිහට ධම්මානුපස්සනාව තුළ මේ සියල්ලම පිළිබඳව ඒ හකුළු වලා නොඑක ආකාරයේ සංස්කාරයන් හිත තුළ ජනිත වෙන්නේ මානසිකාරයේ පදනම් කරගෙන ඇතිවෙන ක්‍රියාවලිය පිළිබඳ අවබෝධය හදා ගන්නවා. මේ විදිහට බැලුවම සතර සතිපට්ඨානෙන් උදව් කරන්නේ පංචස්කන්ධය පිළිබඳ යථාර්ථ අවබෝධය හදන්නයි. පංචස්කන්ධය පිළිබඳ යථාර්ථ අවබෝධය හදාගත්ත තැනක අලුතෙන් ආයේ කර්ම සිද්ධ වෙන්නේ නැහැ. මොකද ස්පර්ශ වීම තුළ ඇහෙන් දකින ලෝකයේ දැක්ක තැනම අතහැරලා දාන්න පුළුවන් චින්තන භාවයක්, චින්තන රටාවක් ඒ ශ්‍රාවකයා තුළ ගොඩ නැගෙනවා. ඒ ගොඩ නැගෙන චින්තන රටාව අපිට හරි උපකාරයක්. ඉතින් එතනදී සතර සතිපට්ඨානෙන් උදව් කරන්නේ ඇත්තටම කර්මයෙන් නිරුද්ධ කරලා දුක හමාර කරලා සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වුණු, දුක අතහැරලා දාපු, දුක ගලවලා දාපු, දුකෙන් අයින් වෙච්ච ශ්‍රාවක භාවයක් ගොඩනගා ගන්නටයි. එතකොට ඒ බඳු ශ්‍රාවක භාවයකට අපි සතර සතිපට්ඨානෙ පරිහරණය කළොත් කර්මයෙන් නිරුද්ධ කරන්න පුළුවන්. කර්මයෙන් නිරුද්ධ කරපු තැනක තමයි අරහත්වය උපදින්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරන ඒ සඳහා මේ කර්මයේ පිළිබඳ පළල් අවබෝධයක් හදා ගන්න ඕන. යතෝකෝ භික්කවේ ආර්ය ශාවකෝ. ආර්ය ශ්‍රාවකයා විසින් ඒවං කම්මං පජානාති කර්මයක් දැනගන්නවා. ඒවං කම්මානං නිදාන සම්භවෝ පජානාති නිදාන සම්භවයක් දැනගන්නවා ස්පර්ශේ බව. ඒවං කම්මං වේමත්තතා පජානාති කර්මයේ වේමත්තතාවයක් දැනගන්නවා. මොකද තිරිසන් ලෝකේ ගෙනියන, නිරේට ගෙනියන, තිරච්ඡාන යෝනියට ගෙනියන, මනුස්ස ලෝකයට අරන් එන, දේව ලෝකවලට අරන් යන මේ කර්මයේ වේමත්තතාවයක් තියෙනවා. වේමත්තතාවයක් දැනගන්නවා. ඒවං කම්මං විපාකං පජානාති කර්මයේ විපාකයක් තියෙනවා. මෙහිදී විපාක දෙනවා, මරණින් පස්සේ දෙවෙනි ජීවිතේ විපාක දෙනවා, නිවන් දකින්න තාක්කල් විපාක දෙනවා. මේ විදිහේ වේමත්තතාවයක් තියෙනවා. කම්ම නිරෝධං පජානාති නිරෝධය දැනගන්නවා. නිරෝධගාමිනී පටිපදං පජානාති ඒ දැන ගැනීම තුළ විනිවිද යන වැටහීමක් තුළින් දුක නිරුද්ධ කරලා සංසාර දුක නිමා කරගෙන අවබෝධය කරා යන්න පුළුවන් මේ ශ්‍රාවක භාවයක් ගොඩ නැගෙනවා. ඒකම තමයි ධර්මය අපිට පැහැදිලි කරන්නේ. බඹසර ජීවිතේ සම්පූර්ණ වෙනවා කියලා. එහෙනම් කර්මයේ නිරුද්ධ කිරීමමයි බඹසර සම්පූර්ණ වීම. හැම දිනාටම අවබෝධයේ පිණිස මේ කුසල් උපකාර වේ.